ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අලුත් Vip Extra Anti Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 මැයි 20 බදාදා සිරස්තල ජූනි 20 මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නැහැ. මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි. සමාජික රත්නජීවන් හූල් වෙනුවෙන් වෙනම නීතිඥවරයෙක්. වෙළඳ පොලේ සහල් හිගයක්. නාඩු කැකුළු සම්බක් කොහෙවත් මිල බැලුවා විතරයි කියන ටිකක්. කෘතිම හිගයක් බවට චෝදනා. මේ මහ පරිමාණ මෝල් හිමියෝ වෙනම ගේමක් කරන් යනවා. ආල් මේ වෙනකොට හංගලා තියෙනවා. අයහපත් කාලගුණයෙන් තවත් පුද්ගලයෙකු මරුට. COVID-19 ආසාදිතයන් ලක්ෂ 50 ඉක්මවයි. චීනයේ ලක්ෂ 7ක් ජීවත් වන නගරයක් වසාදමේ. වැඩිම කොවිඩ් රෝගීන් ගණනකට හිමිකම් කීම ගෞරවයක් බව ට්‍රම්ප් කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයුබෝවන් ඔබ මේක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් මේ වන විට වෙළඳ පොලේ සහල් හිඟයක් මතුව තිබෙනවා. විමෝල් හිමියන් පාලන මිලට යටත්ව වෙළඳ පොලට සහල් නිකුත් නොකිරීම මීට හේතු වී ඇතැයි අද දෙරණ කළ සොයා බැලීමේදී අනාවරණය වුණා. The big story. COVID-19 වෛරසය මෙරට තුළ ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමග වෙළඳ පොලේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වැඩි කිරීමට වෙළඳුන් කටයුතු කළා. මේ හේතුවෙන් සහල්, පරිප්පු, සමන් ආදී අත්‍යවශ්‍ය ආහාර සඳහා පාලන මිලක් නියම කිරීමට රාජ්‍යය පියවර ගත්තා. ඒ අනුව සහල් සඳහාද පාලන මිලක් නියම කෙරුණා. එහිදී කීරි සම්බා කිලෝ එකක් සඳහා රුපියල් 125ක සිල්ලර මිලක්, තම්බන ලද සුදු සහ රතු සම්බා සඳහා රුපියල් 90ක්, රතු සහ සුදු කැකුළු සඳහා රුපියල් 90ක මිලක්, තම්බන ලද සුදු සහ රතු නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 90ක උපරිම සිල්ලර මිලක් මෙන්ම සුදු සහ රතු කැකුළු සහල් සඳහා රුපියල් 85ක උපරිම සිල්ලර මිලක්ද නියම කෙරුණා. කීල් සම්බයිලා දෙන්නේ නාඩු කැකුළු සම්බක් කොහෙවත්. මම ඊයේත් ඇවිල්ලා බැලුවා. ඊයේත් නෑ කිව්වා අද එනවා කියලා කිව්වා. දැන් ඒගොල්ලෝ කියනවා කීරි සම්බ ගන්න කියලා. මේ සම්බන්ධයෙන් අප වෙළඳුන්ගෙන්ද විමසා සිටියා. සමහර මෝල් වලින් මිල පාලනේ පන්නලා තමයි හාල් බාන්න කතා කරන්නේ. ඊයේ ලොරියක් ආවා නාඩු 95න් දෙන්න කැමති සම්බා 97න් දෙන්නම් කියනවා. සතියක් විතර අපිට හාල් නැහැ. හාල් අපි ඕඩර් එකක් දාපුවාම අපිට කියනවා කීරි සම්බා ඕඩරෙන් බායක් ගන්න කියලා. ඊටු ටික තමයි නාඩුයි සම්බයි වන්නේ. අපිට මෝල් වලින් දෙන්න කතා කරන්නේ මේ පාලන මිලට වඩා රුපියල් 5ක් වැඩි. අපේ පාඩුවට විකුණන්න බෑ. ඒක නිසා දෙන්න බෑ කියලා අපේ පාරිභෝගිකයන්ට අපි කියනවා. කෙසේ වෙතත් පාලන මිල නොදකමින් වෙළඳුන් සහල් අලෙවි කරන්නේ දැයි සොයා බැලීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී නිලධාරීන් අද පිටකොටුවේ වැටලීම් කළා. දැනගෙන හිටියේ නැද්ද හාල් වල? නෑ දන්නවා මහත්තයා. දන්නවා. මේ බොරුව කියන්නේ ඕනන්නේ අපි මොන්ටසර් ළමයි මේ දැන් ගෙනල්ලා බෑ. ඒකට ට්‍රාන්ස්පෝර්ට් චාර්ජ් එක. කො බිල් එක කියන්නේ? ඇත්තටම රුපියල් 129ක් 30ක් විතර පෝස්ට් වෙනවා. ඒ ආවරණය කිරීමට ගිය අද දෙරණ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට ඇතැම් වෙළඳසැල් හිමියන් බාධා කළේ මෙලෙසින්. දැන් අද නිවුස් එක හරියට ඒතර නිවුස් එක බලන්න මුස්ලිම් කාට විතර කියලා තමයි පෙන්නන්නේ. නෑ එහෙම වෙන්නේ නෑ. රෙසිප් මගේ නම්බර ලියලා ගන්න මම නම්බර එකෙන් මට ඔය ගඩියට ෆොටෝ එකක් ගන්න මට නම විස්තර ඕනේ. කෙසේ වෙතත් සහල් වෙළඳසැල් වෙත නොපැමිණීම සම්බන්ධයෙන් වෙළඳසැල් හිමියන් විමෝල් හිමියන්ගෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ මෙවැන්නක්. මාතේ good morning. good morning මාතේ. මට හාල් ඕඩර් එකක් තියෙනවා හාල් කිලෝ 2000ක් විතර ඕනේ නාඩු. කීරි සම්බත් එක ගත්තොත් ගන්න පුළුවන්ද? කීරි සම්බත් නම් ගොඩක් ගන්න ඕනේ නැහැ. කීරි සම්බත් කිලෝ 500ක් විතර ගත්තා නම් ඇති. නාඩු කීයද මෙලේ වැටෙන්නේ? 95න් වැටෙනවා. 95න් වැටෙන්නේ. මම තාම මොලකට ගන්නවා. hello මාතේ good morning. good morning මේ හාල් මිල කොහමද යන්නේ දැන්? නාඩු කොහොමද දෙන්නේ නැහැ නේද? 89ට දාලා අනෝටි කරන්නේ. කඩවලත් නැහැ. එනවා ගැටලුවක් කියලා තියෙන මොකද කරන්නේ? ඔව්
මේ අතර ජනාධිපතිවරයා සහ මහා පරිමාණ වීමෝල් හිමියන් අතර අප්‍රේල් 9 වෙනිදා සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සහල්වලට පාලන මිලක් නියම කිරීමට පෙර දිනේදී දැන් මේ සැරේ විශාල හාල්ලිංගයක් එනවා හෙට අනිද්දා සල්ලි වලටවත් ගන්න විදියක් නැහැ. ඒකට හේතුව තමයි මගේ අත්දැකීම එක කියන්නේ මේ 10 වෙනිදා වහපුවාම ඊට පස්සේ මේ සල්ලි වලටවත් ගන්න දිහක් නැහැ. අපි ගිහින්ම දෙන්නේ 96ට. එතකොට වෙළඳපොලේ විකුණන්නේ 98ට. අද ඔබතුමා කියන විසඳුම මේකට. මේවා අපහු මිල නම් අඩු කරන්න බැරිද? එසේනම් පවතින හාල්හිඟය කෘතිමව මතු කළ එකක්ද? හාල්හිගයක් ඇති වෙන්නට වීහිගයක් තියෙන්න ඕනේනේ. අසල නෙලපු ගමන් ගොයි ඔක්කොම වී කුඹුරු වලින්ම පැටවුවා. ලොකු මොල් හිමියන්ට තමයි දුන්නේ. මේ යලකන්නේ වී අස්වැන්න වී ඇටයක්වත් ආවේ නැතත් තවත් මාස 9කට කන්න පුළුවන් ප්‍රමාණයට රට තුල වී තියෙනවා. එමණත් කොහොමද මේ හාල්හිගයක් ඇති වෙන්නේ? අපි රටේ හාල් වෙළඳපොළ වී වෙළඳපොළ හසුරුවන්නේ ඇතේ ඇඟිලි ගානට 3-4 දෙනෙක්. මේ 3-4 දෙනාම ස්ථානගත වෙලා ඉන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කේ. මේ මහ පරිමාණ මෝල් හිමියෝ වෙනම ගේමක් කරන් යනවා. පැහැදිලිවම හාල් මේ වෙනකොට හංගලා තියෙනවා. වහාම මේක අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා මේ හංගලා තියෙන හාල් තොග වී තොග එළියට ගන්න එක ආණ්ඩුවේ වගකීමක්. මැතිවරණ කොමිසමට පැවරී ඇති බලතල ප්‍රකාරව ජූනි මාස 20 වනදා තෙක් මහ මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණය කළද පවතින තත්ත්වය අනුව එදිනටද මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද ශ්‍රේෂ්ඨ අධිකරණයට දැනුම් දුන්නා. ඒ පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජූනි මාස 20 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද තෙවන දිනටත් කැඳ වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජූනි මාස 20 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ අද පෙරවරුවේ තෙවන දිනටත් ආරම්භ වුණා. ඒ අනුව වග උත්තරකරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම අද ආරම්භ වූ අතර මැතිවරණ කොමිසම් වෙනුවෙන් මෙන්ම එහි සභාපති මහින්ද දේශප්‍රිය සහ මැතිවරණ කොමිසමේ සමාජික එන්.ජේ. අබේසේකර යන මහත්වරු වෙනුවෙන් ප්‍රථමයෙන් කරුණු දැක්වුවේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතායි. පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ වළංගු අවලංගු භාවය පිළිබඳ තීරණය කිරීමට මැතිවරණ කොමිසමට නෛතික හැකියාවක් නොමැති බවත් එබැවින් එම ප්‍රකාශයට අනුව කටයුතු කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා. එමෙන්ම ඔහු පැවසුවේ මාර්තු මාස 12 වනදා සිට 19 වනදා දක්වා ක්‍රියාත්මක වූ නාම යෝජනා කාල සීමාව අතරතුර 16 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට රජය පියවරගත් නිසා කොමිසම එදින නාම යෝජනා බහර ගැනීම සිදු නොකළ බවයි. නමුත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්ගේ මාධ්‍ය නිවේදනයට අනුව 17, 18 සහ 19 යන තෙදින රජයේ නිවාඩු දින වෙනුවට විශේෂ නිවාඩු දින ලෙස නම් කළ නිසා මැතිවරණ කොමිසම එම දින තුල නාම යෝජනා බහරගත් බව කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවා. එම අවස්ථාවේ කිසිදු පාර්ශවයක් එම නාම යෝජනා බහර ගැනීමේ ක්‍රියාවලියට විරුද්ධ නොවූ බවත් ගැටලුවකින් තොරව නාම යෝජනා බහර දීමට දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම් වලට හැකි වූ බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. එමෙන්ම කොමිසමට මැතිවරණ පනතේ 24 වගන්තිය ප්‍රකාරව හිමිව ඇති බලතල අනුව ජූනි මාස 20 වෙනිදා තෙක් මැතිවරණය කල් දැමීමට කොමිසම තීරණය කළද පවතින තත්ත්වය අනුව එම දිනේද මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බව ජනාධිපති නීතිඥවරයා පවසා සිටියා. නිදහස් සහ සාධාරණ මෙන්ම ආරක්ෂිත මැතිවරණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් කොමිසමට උපදෙස් සහ මාර්ගෝපදේශ ලබා දෙන දිනේ සිට සති 9ත් 11ත් අතර කාලයක් ගතවනු ඇති බව කොමිසම වෙනුවෙන් පෙනී සිටි සාලිය පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා තමන් නියෝජනය කිරීම සඳහා වෙනම නීතිඥ නියෝජනයක් අධිකරණයට යොමු කර තිබුණා. ඒ අනුව මහාචාර්ය හූල් වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ හස්තික දේවේන්ද්‍ර මහතා පැවසුවේ රජයේ නිවාඩු දිනවල නාම යෝජනා බහර ගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයා වෙනම මතයක් දරන බවයි. මාර්තු 17, 18 සහ 19 යන තෙදින නාම යෝජනා බහර ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කළේ අදාළ දින රජයේ නිවාඩු දින නොව විශේෂ නිවාඩු දින බවට පවසමින් නිකුත් වූ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිවේදනයක් පදනම් බව හූල් මහතාගේ නීතිඥවරයා අධිකරණයට පැවසුවා.
එසේ වුවද පසුව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව එම දින විශේෂ රජයේ නිවාඩු දින ලෙස සටහන් වී තිබූ අතර එම ගැසට් නිවේදනය කලින් ලැබුණේ නම් කොමිසම මාර්තු 17, 18 සහ 19 යන තෙදින නාම යෝජනා බහර ගැනීමට ඉඩ නොතිබූ බව මහාචාර්ය හූල් මහතාගේ නීතිඥයා පවසා සිටියා. මේ හේතුවෙන් මැතිවරණ කොමිසම විසින් මාර්තු 17, 18 සහ 19 යන තෙදින නාම යෝජනා බහර ගැනීම නිවැරදි නොවන බව මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ නීතිඥවරයා පැවසුවා. එහිදී අගවිනි සුරුජයන්ත ජයසූරිය මහතා විමසා සිටියේ එම මතය හූල් මහතාගේ පෞද්ගලික මතයද එසේ නොමැතිනම් මැතිවරණ කොමිසමේ සියලු සමාජිකයන්ගේ මතයද යන්නයි. ඊට පිළිතුරු දෙමින් එම මතය සිය සේවාදායක මහාචාර්ය රත්නජීවන් හූල්ගේ මතය වන බව ඔහුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. එහිදී නැගී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය පංචපුද්ගල විනිසුරු මඩුල්ලට පැවසුවේ කොමිසමේ බහුතර සමාජිකයන් ගනු ලැබූ මතය කොමිසමේ අවසන් මතය ලෙස පිළිගැනීම සිදුවන නිසා කිසිදු කොමසාරිස්වරයෙක් තම පෞද්ගලික මතය පැවසීම අවශ්‍ය කරුණක් යැයි තමා නොසිතන බවයි. මේ අතර අද දිනේ අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව යලි කැඳවීමට අභිමතානුසාරී බලය හිමිවන්නේ විධායක ජනාධිපතිවරයාට පමණක් බවත් හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමකින් තොරව පාර්ලිමේන්තුව යලි කැඳවීමට ජනාධිපතිවරයාටද හැකියාවක් නොමැති බවයි. එමෙන්ම පෙත්සම්කරුවන් නාම යෝජනා බහර දීමේදී ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයට අනුව කටයුතු කර ඇති බැවින් දැන් අධිකරණයට පැමිණ එම ගැසට් නිවේදනයම බල රහිත බවට පැවසීමට හැකියාවක් නොමැති බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. පෙත්සම්කරුවන්ගේ සැබෑ අරමුණ වන්නේ මහජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගනිමින් පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවාගෙන ව්‍යසන තත්ත්වය අවසන් වන තෙක්ම නිශ්චිත කාල සීමාවක් නොමැතිව පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම බව ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අධිකරණයට පවසා සිටියා. මේ අවස්ථාවේ රට මුහුණ දී ඇති ගැටලුව ජනාධිපතිවරයාගේ හෝ මැතිවරණ කොමිසමේ වරදින් උද්ගත වූ තත්ත්වයක් නොවන අතර ව්‍යවස්ථාර්ථ නිරූපණ ගැනීමෙන් මෙම ගැටලුවට කිසිදු විසඳුමක් නොලැබෙන හේයින් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස විජේදාස රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉන් අනතුරුව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා කරුණු දැක්වීම ආරම්භ අතර ඔහු පැවසුවේ තමා සියලු පෙත්සම් වලට එරෙහිව මූලික විරෝධතා ගොනු කරන බවයි. එම විරෝධතා සම්බන්ධයෙන් හෙට දිනේදී පූර්ණ කරුණු දැක්වීමක් සිදු කිරීමට තමා අපේක්ෂා කරන අතර ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අවලංගු නොවන බවත් ඒ අවලංගු කිරීමට හැකියාවක්ද නොමැති බවත් හෙට දිනේදී සාධක සහිතව පෙන්වා දීමට තමා කටයුතු කරන බව ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා අධිකරණයට පැවසුවා. ඒ අනුව ජනාධිපති ලේකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා හෙට පෙරවරු 10ට කරුණු දැක්වීම ආරම්භ කරනු ඇති. වසර 21කට පසු බෙන්ගාල බුක මුහුදු ප්‍රදේශයේ හටගත් ප්‍රබලම සුළි කුණාටුව වන අම්පන් කුණාටුව අද පස්වරුවේ ඉන්දියාවේ බටහිර බෙන්ගාල ප්‍රාන්තයට ඇතුළු වුණා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහි සුළං ධාරාව හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වී තිබූ බලපෑම මේ වන විට අවම වී තිබුණත් ඉදිරි දින කිහිපයේත් වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බවයි. 1999 වසරේ බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ හටගත් ඔඩිෂා සුළි කුණාටුවෙන් පසු එම කලාපයේ හටගත් ප්‍රබලතම සුළි කුණාටුව ලෙස අම්පන් සැලකෙනවා. ඔඩිෂා සුළි කුණාටුවේ සුළං ධාරාවල වේගය පැයට කිලෝමීටර 260ක් තරම් උපරිම වේගයක පැවති අතර අම්පන් සුළි කුණාටුවේ උපරිමය පැයට කිලෝමීටර 215ක්. අම්පන් සුළි කුණාටු පද්ධතිය දෙසට සුළං ධාරා ඇදී යාම සිදුවන්නේ ශ්‍රී ලංකාව හරහා බැවින් මෙරට දිස්ත්‍රික්ක 10කට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වී තිබෙනවා. ගත වූ පැය 24 තුළ මිලිමීටර 173.5ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අප්කොට් ප්‍රදේශයටයි. හැටන් මස්කලිය ප්‍රදේශයේ මාර්ගික කොටසක් නායන අවස්ථාව අයිකු ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණා. අගරපතන ප්‍රදේශයේ අද පැවති තත්ත්වයයි මේ. කළුතර බුලත් සිංහල ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා බතුව තිබෙනවා. රත්නපුර බටුකෙතර ප්‍රදේශයේ ආපදාවන්ට ලක් වූ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යමින් තිබූ අඟුලක් ඊයේ පස්වරුවේ පෙරළීමෙන් එය පැදවූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි එක් දරුපියෙක්. ඇයිලෝලා මේ හරියට එනකොට එකපාරට ඔරුව ෆයිබර් එකෙන් කැඩුනා. ඔක්කොම යට ගියා. ඒක මල්ලි කෙනෙක් නෑ. බෑලා ආයි ඔරුවක් ගෙනල්ලා ඉවරලා බැලුවා. බැලුවන් පස්සේ එයා හම්බුණා. අරන් ගියා ස්පිතාලේ. යනකොට කිව්වා එයා නැතිලා කියලා. මං
මගේ රත්තරන් කොල්ල පුතු සාත්තේ අයියෝ මගේ රත්තරන් කොල්ල දෙයිනේ නංගි මේ වගේ පුතා දිහා බලන්න නංගි මේ රත්නපුර බැරණ්ඩුව ප්‍රදේශයේ ගංගොතුර හේතුවෙන් සිරවී සිටි පිරිස් මුදකිණීමේ මෙහෙයුමක් රත්නපුර මූලස්ථාන පොලිසිය අද දියත් කළා. අනේ අපතර බර කරලා ඉන්න. ඔය තව ඉන්නවනේ ගොඩේ කට්ටිය එන්න. මහනුවර මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හරහා ඊයේ රාත්‍රියේ හමාගිය සුළඟකින් ප්‍රදේශයේ නිවාස 60කට පමණ හානි සිදු වී ඇති අතර සුළඟට හසු වූ නිවසක වහලයක් කුඹරකට වැටී තිබුණේ මෙලෙසින්. බාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට බලපෑ ගංගොතුර තත්ත්වය මෙවන විට පහව යමින් පවතිනවා. රත්නපුර මහනුවර මාතලේ කෑගල්ල නුවරඑළිය කුරුණෑගල ගාල්ල මාතර කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපෑවත්වනවා. මේ අතර කළුගඟේ රත්නපුර ප්‍රදේශයේ පැවති සුළු ගංගොතුර තත්ත්වයේ පහව ගොස් තිබෙන නමුත් රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්තාවල දැක්වෙනවා. ඊයේ ගිංගඟ පිටාර ගැලීමෙන් බද්දේගම සහ ඒ අවට ප්‍රදේශවල යට වූ පහත් බිම් තවමත් එම තත්ත්වයෙන්ම පවතිනවා. මේ අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් යලි පැමිණීමට නොහැකි වූ මෙරට බහුදින ධීවර යාත්‍රා 30ක ධීවරයින් 180 දෙනෙකු ඉන්දුනීසියානු මුහුදු සීමාව වෙත ගොස් ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඔවුන්ගේ ආරක්ෂාව හා අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් අදාළ තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති අතර අයහපත් කාලගුණය පහව යාමෙන් පසු යලි දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතයි. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම පහුගිය දිනවල තිබ්බ මේ සුලිකුණාටුව දිවයිනෙන් ඈතට දැන් ගමන් කරලා තියෙනවා. අද සහ හෙටත් වර්ෂාපතනයේ ප්‍රමාණාත්මක අඩු වුණාට නීති දිග කොටසේ හැමෙම වර්ෂාපතනයක් අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම සුළඟේ වේගය තවදුරටත් දිවයින හරහා පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් තියෙනවා සමහර අවස්ථාවල. නිෂ්පාදිත දිනය කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේදී වෛරසය ආසාදිතයන් 35 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. කෙසේ වෙතත් අද දිනයේ මේ දක්වා කිසිදු COVID ආසාදිතයෙකු හමු වී නැහැ. මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන ඊයේ 16 සීමාව ඉක්මවා ගියා. මෙරටදී කොවිඩ් වැළඳුණු පළමු ශ්‍රී ලාංකිකයා මාර්තු මාස 11 වෙනිදා හමුවීමෙන් පසුව පළමු ආසාදිතයන් සියදෙනා දින 14කින්ද දෙවන ආසාදිතයන් සියදෙනා දින 18කින් වාර්තා වූ අතර තුන්වන ආසාදිතයන් සියදෙනා දින 9ක් සිව්වන ආසාදිතයන් සියදෙනා දින 4කින් වාර්තා වුණා. එහෙත් ආසාදිතයන් වාර්තා වීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් පස්වන ආසාදිතයන් සියදෙනා දින 2කින් සහ හයවන ආසාදිතයන් සියදෙනා දින 2කින් වාර්තා වුණා. හත්වන ආසාදිතයන් සියදෙනා සහ අටවන ආසාදිතයන් සියදෙනා වාර්තා වීමට දින 5ක් මැගින් ගත වූ අතර නවවැනි ආසාදිතයන් සියදෙනා සහ දසවන ආසාදිතයන් සියදෙනා වාර්තා වීමට දින 7ක් මැගින් ගත වී තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1027ක්. වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 15 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මේ වන විට පුද්ගලයන් 584 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 434ක් බවයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් අතරින් 56.86% අද වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. සමස්ත ආසාදිතයන්ගෙන් 42.26% රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන මුළු ආසාදිතයින් ප්‍රමාණයෙන් 0.88ක් තරම් වූ සුළු ප්‍රතිශතයක් වීම විශේෂත්වයක්. ඊයේ හඳුනාගත් වෛරස ආසාදිතයින් 35 දෙනාම නාවික හමුදා සමාජිකයන් වන අතර ඉන් 28 දෙනෙකුම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වමින් සිටින නාවික හමුදා සමාජිකයන්. ඒ අනුව මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතයින් 1027 දෙනා අතරින් 585 දෙනෙකුම නාවික හමුදා සමාජිකයන් වනවා. ඉන් තවත් 12 දෙනෙකු සුව වීමත් සමග සුව වූ සමස්ත නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 221ක් දක්වා ඉහළ ගියා. වැලිසර නාවික හමුදා කඳවුර සහ අනිකුත් හමුදා කඳවුරු ආශ්‍රිතව පවතින COVID-19 තත්ත්වය පිළිබඳව අප විසින් 4 දිනකින් සමන්විත වසංගත විද්‍යාඥයින් පත් කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරලා තියෙනවා. ඒ පරීක්ෂණයේ ට අනුව මවිසින් නිර්දේශ ලබා දීලා තියෙනවා නාවික හමුදාවට එම නිර්දේශ ඉතා තදින් ක්‍රියාත්මක කරන ලෙස. ඇතැම් ප්‍රදේශවල ඉන්න නාවික බටුයින් මේ සංකීර්ණය තුළ ඒ අය දුරස්ථ නිරෝධායන මධ්‍යස්ථානවලට යවලා තියෙනවා. එම නිරෝධායන මධ්‍යස්ථානවලදී යම් පිරිසක් COVID-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ අතර සිටිනවා නේවාසිකව ඉන්න පිරිස්, ඒ වගේම රාජකාරිවල ඉන්න පිරිස් සහ බැරැක්කවල සිටින පිරිස්. ඒ
ඒ ස්ථානයට අනුකූලව අවශ්‍ය පරිදි එම නිර්දේශ ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ කටයුතු වසංගත විද්‍යාඥයින් විසින් ඒ නිරීක්ෂණය කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. නාවික හමුදා සමාජික නියැදියට පසුව වැඩිම COVID-19 ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 150ක්. කෙසේ වෙතත් පසුගිය දින 20ක කාලය තුර නාවික හමුදා නියැදිය සහ නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගත් නියැදිය හැරුණු විට බාහිර සමාජයෙන් කිසිදු COVID ආසාදිතයෙකු හමු නොවීම විශේෂත්වයක්. සමාජය තුළ මේ රෝගීන් පසුගිය සති 3කට කිට්ටු වෙන්න කාලයක් රෝගීන් වාර්තා නොවීම ගැන අපට යම් විදිහක සතුටු වීමක් ලංකාවාසී ජනතාව විදියට වෙන්නට පුළුවන් තත්ත්වයක් තියෙනවා සමාජය තුළ රෝගය පැතිරී ගිය නැති නිසා. කොවිඩ් අපි ජය ගන්නවම අපි ජය අරන් ඇත්තටම ඉවරයි. පසුගිය දින 20ටම එකම කොවිඩ් ආසාදිතයෙක් මේ රටෙන් ඇති වෙලා නැහැ. පිටින් ඇවිදලා නැහැ සමාජයෙන්. ඇතුලෙන් පමණයි ඉන්නේ. ඒකත් අපි කෙසේ හෝ පාලනය කරගන්න ලබනවා. අපි ලෝක සිතියේ ප්‍රබල රටක් හැටියට අනිවාර්යයෙන්ම අපි හිට ගන්නවා. එමෙන්ම තවදුරටත් හඳුනාගත් අවදානම් කණ්ඩායම් ඉලක්ක කර දෛනිකව PCR පරීක්ෂණ සිදු කරනු ලබනවා. එනු කොළඹ මැනින් වෙළඳ පොලේ වෙළඳුන් PCR පරීක්ෂණයට ලක් කිරීම සඳහා අද කොළඹ බැස්ටියන් මාවතේදී සාම්පල ලබා ගැනීම සිදු කළා. අද දිනේ මැනින් වෙළඳපොලේ PCR පරීක්ෂණ 120ක් පමණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා යොදා ගන්නා හමු සාම්පලය වන්නේ මැනින් වෙළඳපොලේ සේවය කරන වෙළඳාම් කරන පුද්ගලයන්, බඩු උස්සන පුද්ගලයන් සහ අවට සේවය සඳහා උදව් වන පුද්ගලයන්. අහමු නියදියක් වශයෙන් තෝරාගෙන එක වෙළඳ සැලකින් එක්කෙනෙක් වාගේ අරගෙන මුළු මැනින් වෙළඳ සැලේම කවර් වෙන විදිහට තමයි අද පරීක්ෂණ කිරීමට නියමිත වන්නේ. මේ මාස දෙවනිදාට කලින් රෝගීන් 64 දෙනෙක් ප්‍රජා සාම්පල වලින් වාර්තා වෙලා තියෙනවා. නමුත් මේ මාස දෙවනිදා ඉඳලා අද ප්‍රජා සාම්පල වලින් අහමු නියත තෝරාගෙන ගත් පරීක්ෂණ වලින් එකම කොවිඩ් රෝගයක්වත් අපිට මේ වෙනතුරු වාර්තා වෙලා නැහැ. මෙතර විවිධ හේතුන් මත දිවෙනට පැමිණීමේ අපේක්ෂාවෙන් පසු වූ එහෙත් COVID-19 වසංගතයේ හේතුවෙන් ඊට අවස්ථාවක් නොලද කුවේට් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 466 දෙනෙකු කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යාන දෙකකින් කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන යනු ලැබුවා. ඉන් පළමු කණ්ඩායම ලෙස ශ්‍රී ලාංකිකයන් 287 දෙනෙකු ඊයේ පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟා වූ අතර දෙවන කණ්ඩායම ලෙස ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු අද අලුයම දිවෙනට පැමිණියා. කුවේට්හි නීති විරෝධීව ශ්‍රී ලාංකිකයන් 19000ක් පමණ රැඳී සිටින අතර ඔවුන්ට රටින් පිටවීම සඳහා කුවේට් රජය විසින් ලබා දී ඇති පොදු සමාකාලය උපයෝගී කරගනිමින් ඔවුන් මෙලෙස ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන තිබෙනවා. දෙවැනිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර දී තිබෙනවා. දෙවැනිට පැමිණි සියලු දෙනා කටුනායක ගුවන්තොටුපළේදී ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම සහ විෂ බීජ හරණයෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කළා. ඉදිරි දින කීපයේදී ශ්‍රී ලංකාවට විවිධ රටවල් වලින් ශ්‍රී ලාංකිකයන් රැගෙනීමට නියමිතයි. විශේෂයෙන්ම රුසියාව සහ ඒ අවට රාජ්‍ය වලින් විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් රැගෙනීමටත් මේ අනුව බලාපොරොත්තු වෙමින් සිටිනවා. මේ අතර යුරෝපා රටවල සිට මෙරට පැමිණ හෝමාගම යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයන් 58 දෙනෙකු අද නිවෙස් වෙත පිටත් කර හැරියා. මුළු රටේම ලේකි අපේ කිසි අදහසකි මේ දරුහට මව් දවසකි. COVID-19 ව්‍යාප්තිය පාලනය සඳහා ගෙන තිබූ ක්‍රියාමාර්ග හේතුවෙන් අකර්මණ්‍ය වී තිබූ ආයතන රැසක රාජකාරී කටයුතු මෙවන විට ආරම්භ කර තිබෙනවා. එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවදානම් කලාප ලෙස හඳුනාගත් ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් ධාවනය අද ආරම්භ කරනු අතර හෙට සිට සේවා හැඳුනුම්පත ඉදිරිපත් කර දුම්රියෙහි ගමන් කිරීමටද අවස්ථාව සලසා දී තිබෙනවා. අධ්‍යවදානම් සහ අවදානම් කලාප ලෙස හඳුනාගත් ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනය අද සිට ආරම්භ කෙරුණා. විශේෂ බහර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් පරිදි අදාළ සීමාවන් ලිහිල් කර ඇති බවයි. ඒ අතර රාජ්‍ය සහ පෞද්ගලික ද්‍යාංශයේ සේවකයන්ට හෙට සිට තම සේවා හැඳුනුම්පත ඉදිරිපත් කර දුම්රියෙහි ගමන් කළ හැකි බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා දැනුම් දෙනවා.
මෙතර කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ හෙට සිට ප්‍රවේශ පත්‍රයක් ගෙන රථවාහන ගාල් කිරීමට අවසර හිමි වන අතර එම කටයුතු කළමනාකරණය කරන කණ්ඩායම දැනුවත් කිරීමේ හමුවක් අද කොළඹ මහනගර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. ඔවුන් සේවයේ යොදවන හාම්පුතුන්ට පැහැදිලි උපදෙස් ලබා දෙනු ලැබුවා. ඔවුන්ට ලබා දිය යුතු ආරක්ෂණ උපකරණ සම්බන්ධයෙන්. ඒ කියන්නේ ග්ලව්ස් භාවිතය, මාස්ක් ලබා දීම, ඒ වගේම ෆේස් ෂීල්ඩ් එක අනිවාර්ය කරනු ලැබුවා. මෙතර කොළඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද කොළඹ නගරයේ විවෘත කර තිබූ රූපලාවන්‍යාගාර පරීක්ෂාවට ලක් කරා. එහිදී රූපලාවන්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් පවත්වාගෙන ගිය රූපලාවන්‍යාගාරයක් වසා දැමීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පියවර ගත්තා. ක්ලාස් එකේ ගිහලා මම තවත් දෙකක් කරනවා. දැන් ගේන්න ඕනේ නැහැ. හඩේ වහන්න. ඒත් මම කොණ්ඩේ කම හඩේ වහන්න. COVID-19 වෛරස ව්‍යාප්ති අවදානම හමුවේ වසා දමා තිබුණු ව්‍යාපාර යාලි නගා සිටුවීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව ඉලක්ක කරමින් නව ණය යෝජනා ක්‍රම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹදී ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මත් ණය ක්‍රම තිබෙනවා එවැනි ඒ තිබෙන ණය ක්‍රමත් ඒ වගේම අලුතෙන් ණය යෝජනා ක්‍රමත් ඇති කරලා ශේෂ්ත්‍රයේ අයට නැගිටීමට සඳහා දිය යුතු සහයෝගය ලබා දෙයි. මේ අතර දෛනික ආදායම් බිඳවැටුණු ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ජූනි මාසයටත් ලබා දීමේ යෝජනාව පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා තුළු නිලධාරීන් පිරිසකට ලිපියක් යොමු කර තිබෙනවා. ඒ සඳහන් කර ඇත්තේ මෙම දීමනාව ලබා දීමේ වැඩපිළිවෙල ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමක් බවට පැමිණිලි ලැබෙමින් පවතින බවයි. එමෙන්ම වසංගත තත්ත්වය පාලනය වී ජනතාවට තම ඉදිරියදා කටයුතු කර ගැනීමේ හැකියාවක් ඇතනම් ජූනි මාසය සඳහා මෙම දීමනාව ලබා දීමේ සැබෑ අවශ්‍යතාවක් ඇද්ද යන්න සලකා බැලිය යුතු බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. මෙම ආධාර ලබා දීමේ වැඩසටහන් වලින් ප්‍රාදේශීය දේශපාලනඥයන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසද කොමිෂන් සභාව දැනුම් දෙනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ මෙම ලිපිය අද පැවති කැබිනට් රැස්වීමේදී අවධානයට ලක් වූ බව අමාත්‍ය බන්දුරු ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ලිපියේ සඳහන් වන ලෙසට රුපියල් 5000 දීමනාව ලබා දීම දේශපාලන ව්‍යාපෘතියක් ලෙසට අර්ථකථනය කිරීමට ඉඩ ඇති නිසා ජූනි මාසය සඳහා මෙම දීමනාව ලබා දීමට නොහැකි බව තීරණය කළ බවයි. මේ අතර අද පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි කියලා තියෙනවා යම් කිසි සාහනයක් සමහර අයට දෙන්න වැඩපිළිවෙලදී. දැන් මේ පාර මැතිවරණ කොන්සාරිස්වරයා කියලා තියෙනවා 5000 දෙන්න එපයි කියලා. මේ මාසේ කොහොම හරි දෙනවා. ඊළඟ මාසේ දෙන්න එපයි කියලා තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. මැතිවරණ කොන්සාරිස් කියන දේ තහන්න ඕන නේද? ලොවපුරා COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව අද ලක්ෂ 50 ඉක්මවා ගියා. ලෝක බැංකු සභාපති පවසන්නේ මේ වසංගතයේ හේතුවෙන් ලෝක ජනගහනයෙන් මිලියන 60ක් අන්ත දරිද්‍රතාවට ඇද වැටෙනු ඇති බවයි. මේ අතර චීනයේ ලක්ෂ 7ක් ජීවත් වන නගරයක් COVID-19 හේතුවෙන් සම්පූර්ණයෙන්ම වසා දැමීමට එරට බලධාරීන් පියවර ගත්තා. 1918 දී ලෝපුරා පැවති ස්පැනිෂ් ෆ්ලූ හෙවත් ස්පාඤ්ඤ උණ වසංගතයට පසුව ලොවටම දැඩි බලපෑමක් එල්ල කර ඇති COVID-19 ආසාදිතයින් ගණන අද ලක්ෂ 50 ඉක්මවා ගියා. ස්පාඤ්ඤ උණ වසංගතයෙන් ලෝපුරා මිලියන 50ක් මිය ගියත් COVID-19 හේතුවෙන් දැනට මිය ගොස් ඇත්තේ 3,25,218ක් පමණයි. ගෙවුණු පැය 24 දී ඇමරිකාවෙන් අලුතින් මරණ 1552ක් වාර්තා වුණේ සමස්ත මරණ සංඛ්‍යාව 93533ක් දක්වා ඉහළ දමමින්. අද වන විට එරටින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවනවා. කොවිඩ්-19 ආසාදිතයින් වැඩි පිරිසක් ඇමරිකාවෙන් වාර්තා වීම ගෞරවයේ ලාංඡනයක් ලෙස තමා දකින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. By the way, you know, when you say that we lead in cases, that's because we have more testing than anybody else. So I view it as a badge of honor. Really, it's a badge of honor. ලොව දෙවන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වනවා. එරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් ලක්ෂ 3 ඉක්මවා ඇති අතර සිදුව ඇති සමස්ත මරණ ගණන 2837ක්. බ්‍රසීලයේ එක් දිනක් තුල වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. මරණ 1130ක් වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 17983ක් දක්වා ඉහළ ගියා. පිරිස විශාල වශයෙන් මේ යාමත් සමග මලසිරුරු මිහිදන් කිරීම සඳහා බ්‍රසීලයේ විශාලතම නගරය වන සාවෝ පාවුලෝහි දැවන්ත සුසාන භූමියක මිනි වලවල් සකස් කරමින් ඇති ආකාරයයි මේ. ජනජීවිතය යථාවත් කිරීම සඳහා දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමට යුරෝපා රටවල් රැසක් මේ වන විටත් පියවරගෙන අවසන්. කොවිඩ් හේතුවෙන් වැඩිම බලපෑමට ලක් වූ යුරෝපා රාජ්‍ය වන එක්සත් රාජධානියෙන් මේ වන විට කොවිඩ් මරණ 35341ක් වාර්තා වී ඇති අතර හමුව ඇති ආසාදිතයින් ගණන 2,48,818ක්. එක්සත් රාජධානියේ දෛනික කොවිඩ් මරණ ගණන 545ක් වන අතර ස්පාඤ්ඤයේ සිදු වූ මරණ ගණන 69ක්. ගත වූ දිනේදී ඉතාලියෙන් මරණ 162ක් වාර්තා වී තිබුණා. මේ අතර අසල්වැසි
ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 1,06,000කට අධිකයි. සිදුව ඇති මරණ ගණන 3,300 ඉක්මවනවා. දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු නවදිල්ලි අගනුවර දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන ආකාරය දැකගත හැකි වුණා. මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා නිරෝධායන උපදෙස්වලට පටහැනිව යමින් තම දියණිය රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයට රැගෙන ඒම හේතුවෙන් එහි දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඊට මැතිවරණ කොමිසමේ සෙසු සමාජිකයන් සහ කාර්ය මණ්ඩලය විරෝධය පළ කළ බවත් එම කාර්යාලය පරිශ්‍රය සම්පූර්ණයෙන් විෂ බීජ හරණයට ලක් කළ බවත් වාර්තා වනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ දියණිය පසුගිය මැයි මාස 4 වනදා එංගලන්තයේ සිට මෙරටට පැමිණියා. ඒ COVID-19 වසංගතය හමුවේ එරට සිරිවේ සිට ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙල යටතේ එහිදී ඇය ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳ සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා විවේචනාත්මක අදහස් පළ කර තිබුණා. ඇය පවසා තිබුණේ ශ්‍රී ලංකන් ගුවන් යානය තුළ සාඩින් මෙන් සිරවී පැමිණෙන්නට සිදු වූ බවයි. මෙවන් අසීරු අවස්ථාවක ජාතික ගුවන් සේවය ලබා දුන් සේවා සහ නිරෝධායන මධ්‍යස්ථාන තුළ ලබා දුන් පහසුකම් විවේචනය කිරීම ගැන ඇයට දැඩි ජනතා විරෝධයක් දෙල්ල වුණා. එම විරෝධතා සමග ඇය තම ෆේස්බුක් සහ ඉන්ස්ටාග්‍රෑම් ගෙනුම් මෙතෙක් තාවකාලිකවත් හිටුවා තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් අනුව සිය පළමුවන නිරෝධායන කාලය නිරෝධායන මධ්‍යස්ථානයක් තුළ අවසන් කළ අයෙක් තවත් දින 14ක් සිය නිවස තුළ ස්වයං නිරෝධායනය විය යුතුයි. නමුත් පසුගිය 18 වනදා පළමු නිරෝධායන කාලය අවසන් කළ තම දියණිය ස්වයං නිරෝධායන කාලය අවසන් වීමට පෙර රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලය වෙත රැගෙනීමට රත්නජීවන් හූල් මහතා ක්‍රියා කර තිබෙනවා. යාපනයේ මැතිවරණ කාර්යාලයට අයත් රථයකින් මෙලෙස දෙදිනක් ඇය මැතිවරණ කොමිසමට පැමිණ තිබ බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේද අද අදහස් පළ කළා. රත්නජීවන් හූල් මහත්මයා ඊයේ මැතිවරණ කොමිසමේ පැවතිච්ච රැස්වීමකට පැමිණි අවස්ථාවේදී ඔහුගේ දියණියත් පැමිණලා තියෙනවා. ඒ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සියලුම නිලධාරීන් ભેදයක් නැතුව එළියට ඇවිල්ලා ඒකට තමන්ගේ විරෝධතාවය දක්වලා තියෙනවා. ඒ විරෝධතාවය දැක්වීමත් එක්කලා ඒ රත්නජීවන් හූල් මහත්මයාවත් ඒ නිරෝධායනයට ලක් වෙලා තියෙන පිරිසවත් ඒ නිවත් කළා තියෙනවා. ඔහු රැස්වීමට සම්බන්ධ වෙලා නැහැ. එතකොට කොමිසමේ නිලධාරීන් කියලා තියෙනවා ඌට ස්කයිප් මාර්ගෙන් මේ රැස්වීමට සම්බන්ධ වෙන්න කියලා. ඕව සම්බන්ධ කරගෙනත් නැහැ රැස්වීමට. මැතිවරණ කොමිසමට නිතරම පුද්ගලයන් එනවා යනවා. භයානක තත්වයක් මේ මැතිවරණ කොමිසමට පැමිණීමේදී ඇති වෙලා තියෙනවා. ඒක නිසා අපි මේක තරයේ හෙලා දකිනවා. ඒ වගේම අපි වගකිය යුතු අංශවලට කියා සිටිනවා. විශේෂයෙන්ම පොලිසියට සහ නිරෝධායනය සම්බන්ධ සියලු දෙනාට කියා සිටිනවා. තරාතිරම නොබලා නිරෝධායන නීතිය කඩකිරීමක් කරා නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නට කියලා පැහැදිලිව ප්‍රකාශ කරනවා. මෙරට සංඝ කල්ලියක් සිටින බවට පවසමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් භික්ෂුන් වහන්සේ සහ මහජන නියෝජිතයින් අදහස් පළ කළා. දැන් මේ සංඝයා වහන්සේලාත් එක්ක තියෙන ගැටුම ඔබතුමාට සංඝයා වහන්සේලා එක්ක කිසිම ගැටුමක් නැහැ. නමුත් අද බෞද්ධ දර්ශනය කෙලසමින් සිවුරු පොරෝගෙන අද තමන්ගේ න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කරන රස්ත්‍යාධිකාරයන් පිරිසක් ගන්නම් මට ප්‍රශ්නයක් තියෙනවා. මම මේ අදහස් ප්‍රකාශ කරන්නේ සිවුරේ මුවාවෙන් ඉන්න රස්ත්‍යාධිකාරයෝ පිරිසක් ගන්න. යුද ජයග්‍රහණයට අවුරුදු 11ක් නේද? ඔබතුමාට ආරාධනා කරේ නැද්ද? මේක සමරන්න ඕන ජයග්‍රහණයක් නෙමෙයි. මොකද එක පැත්තකින් අපි මතක් කරන්න ඕනේ මේක මේ රටේ ඇතුලේ තිබුණ සිවිල් යුද්ධයක්. මේකේ මැරුණේ දෙපැත්තෙම ඉන්න මැරුණේ ශ්‍රී ලාංකික. අපේ වීරෝදාර රණවිරුවනුත් අපේ කොල්ලෝ අර උතුරේ මැරුණ ප්‍රභාකරන්ට රැවටිලා එහෙම නැත්නම් ප්‍රභාකරන්ගේ බලහත්කාරකම් වලට නැවත ඇති වුණේ ශ්‍රී ලාංකීය කොල්ලෝ. බුදුදහම හෙලා දකින භික්ෂුන් වහන්සේලාට නිନ୍ଦා අපහාස කරන ආකාරයේ විවිධ දේශපාලනඥයන් ප්‍රකාශන සහ විවිධ ක්‍රියාකාරකම් දක්වන බව අපිට පේනවා. වගකීම් දරන අයගේ එවැනි ප්‍රකාශන පිළිබඳව අවධානය යොමු කොට නිසි ක්‍රියාමාර්ග නොගත්තොත් එම දේශපාලන පක්ෂවල අනාගතයට ඒ තරයේම බලපාන බවත් ඉපත් කරනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායකත් එක්ක සුදුනෙළුන් ව්‍යාපාරයේ ගිහිල්ලා මේ රට කෑලි කෑලි වලට කඩලා පැකේජයට අතහිත දීපු රාජිත මංගල වැනි අය අදටත් මේ රටට වින කරන උදවිය. මංගල කියන්නේ ත්‍රස්තවාදියෙක්, දේශද්‍රෝහියෙක්, සිංහල බෞද්ධයාට වින කටින කෙනෙක්. මංගල සමරවීර අමාත්‍යවරයාට කොන්ත්‍රාත්තුවක් පවරලා තිනවා බටහිර හාම්පොතු. දීන රාජ්‍යයක් බවට පත් කරගන්න නම් ලංකාවේ පන්සල සහ ජනයා අතර තියෙන අවියෝජනීය බැඳීම කඩන්න ඕන. ස්වාමින්ද්‍රයන් වහන්සේලා නිග්‍රහවට ලක් කරන්න ඕන. ඒ කොන්ත්‍රාත්තුව පවරලා තිනවා මංගල සමරවීරට. අප දන්නවා මංගල සමරවීර කියන්නේ මුල් කුණු වෙච්ච නායකයෙක්. මංගල සමරවීර තමන්ගේ වල තමන්ම කැන ගන්නවා කියන එක තමයි අපිට කියන්නේ.
බුදුහාමුදුරන්ට දේවදත්තය හිටියා වගේ තමයි මහා සංඝරත්නයට පින්සිරි මංගල. මේ යුද ජයග්‍රහණය අපිට අත් කරගන්න බැරි වුණා නම් මේ වන විට කොරෝනාක් තියෙනවා, LTT ත්‍රස්තවාදයක් තියෙනවා එහෙනම්. එතකොට ඒ ජයග්‍රහණය ඊයේ දවසේ සමරනකොට මංගල සමරවීර කියනවා ඒක සමරනවට කැමති නැල්ලු. ඒකට හේතුව තමයිලු හමුදාව වගේ තමයිලු අර LTT අයත් ඒ අයත් අපේම ලංකාවේ මිනිස්සු. ත්‍රස්තවාදීන්ගේ ගණයට මේ රටේ විරෝධාර රණවිරුවව සමාන කරනවා නම් මම නම් කියන්නේ මංගලගේ කටේ ගෙඩි නෙවෙයි එන්න ඕන හොරියෙන්න ඕන. එදිනෙදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක්. ස්වදේශී කොම්බ සබන්. කතෝලික පල්ලිවල ආරක්ෂාව තරකොට පරීක්ෂණ වැඩි කරන ලෙස පාස්කු ප්‍රහාරයට පෙර දැනුම් දී තිබුණත් එම දේවස්ථානවලට අනතුරු ඇඟවීම් සිදු නොකළ බව කොළඹ මධ්‍යම දිස්ත්‍රික්ක එක භාරව කටයුතු කළ පොලිස් අධිකාරී ශාන්ත වික්‍රමසිංහ මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවට ඊයේ පස්වරුවේ පළමුව කැඳවා තිබුණේ ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ කාලවකවානුවේ කොළඹ මධ්‍යම දිස්ත්‍රික්ක එක භාරව කටයුතු කළ පොලිස් අධිකාරී ශාන්ත වික්‍රමසිංහ මහතායි. එහිදී සිය සාක්ෂි ලබා දෙමින් පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු ඇතුළත් පිටු 7ක ලේඛන කට්ටලයක් කොළඹ මධ්‍යම කොට්ටාසේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ මහතා විසින් ඉකුත් වසරේ අප්‍රේල් මාස 12 වන දින තමන් වෙත එවූ බවයි. අදාළ ලේඛන කට්ටලය සහරන් හෂිම්ගේ ඡායාරූප ඇතුළත් පත්‍රිකාවකින්ද සමන්විත වූ අතර කතෝලික දේවස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලවිය හැකි බැවින් දේවස්ථාන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස එහි පැහැදිලිව උපදෙස් දී තිබූ බව පොලිස් අධිකාරීවරයා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළා. පොලිස් අධිකාරී ශාන්ත වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට පෙර දින පස්වරු 7:30ට පමණ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා තමන් දුරකථනයෙන් අමතා මෙතැන් සිට ප්‍රහාරයක් එල්ලවීමේ හැකියාවක් පවතින බැවින් කතෝලික පල්ලිවල ආරක්ෂාව වැඩි කරන ලෙසත් පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගන්නා ලෙසත් උපදෙස් දුන් බවයි. කෙසේ වෙතත් මහජන කැළඹීමක් ඇති නොවන පරිදි සොයා බලන ලෙස දැනුම් දී තිබූ බැවින් එලෙස කතෝලික දේවස්ථානවලට අනතුරු ඇඟවීමක් සිදු නොකළ බව ඔහු පැවසුවා. මෙහිදී මහජනයා දැනුවත් කිරීම සහ දේවස්ථාන ප්‍රධානීන් දැනුවත් කිරීම ක්‍රියාවන් දෙකක් නොවන්නේ දැයි කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්න කර සිටි අතර එහිදී සාක්ෂිකරු නිහඬව සිටියා. අනුතුරුව ජනාධිපති විමර්ශන කොමිසම හමුවට කොටුව පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. සරත් කුමාරසිංහ මහතා කැඳවුවා. ප්‍රහාරය එල්ලවීමට පෙර දින පස්වරුවේ පොලිස් අධිකාරී ශාන්ත වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් ලබා දී එදින රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලවිය හැකියයි දැනුම් දුන් බැවින් ඒ පිළිබඳ සියලු තොරතුරු රාත්‍රී රාජකාරිය නිරත නිලධාරීන්ට ලබා දෙන ලෙස තමන් කොටුව පොලිස් ස්ථානයේ රාජකාරී භාරව කටයුතු කළ ලලන්ත ප්‍රියදර්ශන නිලධාරියාට උපදෙස් දුන් බව සාක්ෂිකරු සිය සාක්ෂිය මගින් කියා සිටියා. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අනතුරු ඇඟවීමක් කර තිබියදී අප්‍රේල් 20 වන දින පස්වරුවේ කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන පොලිස් මාර්ගබාධක 6 පරීක්ෂා කිරීම දැඩි කිරීමට පියවර ගත්තේදැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය මෙහිදී සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළා. එහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරසිංහ මහතා සඳහන් කළේ ප්‍රමාණවත් නිලධාරීන් නොසිටීම හේතුවෙන් එදින පොලිස් මාර්ගබාධක 2ක් පමණක් ක්‍රියාත්මක වූ බවයි. එහිදී ජනාධිපති කොමිසම ප්‍රශ්න කළේ වගකීම් සහගතව ක්‍රියා කළ යුතු වැදගත් අවස්ථාවක අනෙකුත් නිලධාරීන්ට රාජකාරී පැවරූ සාක්ෂිකරු අප්‍රේල් 20 වන දින පස්වරුවේ කොටුව පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස කුමන රාජකාරියක නිරත වූයේද යන්නයි. තමන් අප්‍රේල් 21 වන දින අලුයම 2ට පමණ පැය 2කමාරක පමණ කාලයක් කොටුව පොලිස් බල ප්‍රදේශයේ සංචාරය කළ බවත් මාර්ගබාධක නිරීක්ෂණය කළ බව ඔහු පැවසුවත් තමන් පරීක්ෂාවට ලක් කළ මාර්ගබාධක පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දීමට එහිදී ඔහු අපොහොසත් වුණා. අනතුරුව ප්‍රහාරය පිළිබඳව පෙර බුද්ධි තොරතුරු ලැබී තිබියදී නිවාඩු ගොස් ඇති කොටුව පොලිස් ස්ථානයේ නිත්‍ය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතා සාක්ෂි විමසීමට ජනාධිපති කොමිසම හමුවට කැඳවනු ලැබුවා. එහිදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් පළමුව විමසා සිටියේ කොළඹ මධ්‍යම කොට්ටාසේ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් අප්‍රේල් මාස 12 වන දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව දැනුවත් කිරීමට පැවැත් වූ උපදෙස් පන්තියේදී ගනු ලැබූ තීරණ පිළිබඳව ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් කුමාරසිංහ දැනුවත් කළේද යන්නයි. එයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එම තොරතුරු පිළිබඳව තමන් නිවාඩු යාමට පෙර ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරසිංහවගෙන්වා දැනුවත් කළ බවයි. අප්‍රේල් 13 වන දින සිට 18 වන දින දක්වා කුමාරසිංහ නිලධාරියා නිවාඩු ගොස් සිටියේ නම් ඔහුව ගෙන්වා දැනුවත් කළේ කෙසේද යන්න කොමිසම විමසූ විට ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතා තමන් පෙර ලබා දුන්නේ අසත්‍ය ප්‍රකාශයක් බව පිළිගත්තා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. එසමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.